සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. යෝ ධම්මසේනාපති සුපූජිතෝ පඤ්ඤාය පාරමින් ගතෝ ගම්භීර පඤ්ඤෝ මේධාවී මග්ගා මග්ගස්ස කෝවිදෝ තං වේතරාගං සුසමාහිතින්ද්‍රියං වන්දාමි පරිනිබ්බුත සාරිපුත්තං. සාදු සාදු සාදු. අප කෙරෙහි මහත් කරුණාවෙන් බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මය අපට මතකොට දීලා දහම් මඟ පෙන්වා දීලා අර්ථයෙන් ධර්මයෙන් නිරන්තරයෙන් අනුශාසනා කරන අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දින දසුත්තර විවරණේ සදහම් සාකච්ඡාව සඳහා දායකත්වයේ දරන්නේ ඕස්ට්‍රේලියාව සිඩ්නි නුවර මහමෙවුනාව භාවනා සපුවට සම්බන්ධ ශ්‍රීනි පෙරේරා, රෝහණ පෙරේරා, නිලුම් කුමාරසිංහ, සවන්තිකා වඩුතන්ත්‍රි, සිරෝමි ජයසේකර, ඉන්ද්‍රාණි ජයසේකර සහ සංජීවනී අඹගහවත්ත යන පින්වත් හැම දෙනාගේ දායකත්වයෙන් අද ධර්ම දානමය පින්කම සිදු කෙරෙන්නේ. පින්නතුනි, අද දවසේ මේ දහම් සාකච්ඡාව සඳහා වැඩමවදාළ ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලා මුලින්ම අපි নমස්කාර පූර්වකව පිළිගන්නවා. නමෝ බුද්ධාය ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමීන් වහන්සේලා සමගින් අපි අද දවසේ මේ රහතන් වහන්සේලාගේ නොකැළඹුණු මනසේ ස්වභාවය ගැන ඇතුළත් ඒ සුන්දර දහම් කරුණු තමයි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් පහුගිය දිනවල අපි සාකච්ඡා කළා මේ රහතන් වහන්සේලා වාසය කරන තැන් ගැන. ඒ වාසය කරන තැන් අතර ඊළඟට ඇතුළත් වෙන වාසය කරන ස්ථානය තමයි මේ රහතන් වහන්සේලා නොකැළඹුණ සිතින් වැඩ සිටින්නේ. කැළඹීමක් නැහැ. මේ සඳහන් වෙනවා කතංචාවසෝ බික්ඛු අනාවිල සංකප්පා හෝති. ඉදාවසෝ බික්ඛුනෝ කාම සංකප්පෝ පහීනෝ හෝති. ව්‍යාපාද සංකප්පෝ පහීනෝ හෝති. විහිංසා සංකප්පෝ පහීනෝ හෝති. එවං කෝ ආවසෝ බික්ඛු අනාවිල සංකප්පෝ හෝති. නොකැළඹුණ මඩ රහිත විලක පිරිසිදු බව යම්සේද ඒ රහතන් වහන්සේලාගේ ජීවිතේ ඒ කාමයේ නැමැති මඩ තැවරිලා නැහැ. ඒ මඩින් වෙන් වෙලා පිරිසිදුයි, පාරිශුද්ධ සිතින් යුක්තයි. ඒ නොකැළඹුණ සිත පාරිශුද්ධ බව හරිම සුන්දරයි. පින්වත් ස්වාමීන් වහන්සේ මේ නොකැළඹුණ සිතින් යුතු රහතන් වහන්සේලාගේ ඒ පාරිශුද්ධ බව ගැන තියෙන දහම් කාරණාව සාකච්ඡා කරමු. ඊට සරණයි ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි ශ්‍රද්ධාවන්ත පින්වත්නි. අපේ ධර්ම සේනාධිපතීන් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන මේ අනාවිල සංකප්ප කියන කාරණේ ඒ තමයි උන්වහන්සේ දේශනා කරන මේ අනාවිල සංකප්ප කියලා කියන්නේ නොකැළඹුණු සිත. නොකැළඹුණ සිත. එතකොට ඒකෙන් රාගේ දුර වෙලා තියෙනවා. ව්‍යාපාදේ දුර වෙලා ඒ වගේම මේ හිංසා සංකල්පනාවන් දුර වෙලා තියෙන්නේ. එතකොට මේ අනාවිල සංකප්ප කියන දේ හරිය පුදුමයි. එතකොට ඒ හිත නික්ලේශී භාවයටපත් වෙලා කිසිම හේතුවකින් මේ අකුසල හටගන්න ස්වභාවයක් නැහැ. පින්වත් ස්වාමීන් වහන්සේ මේ ලෝකේ පහළ වුණ පළමුවෙනි පරම උත්තම රහතන් වහන්සේ තමයි අපගේ බුදුරජාණන් වහන්සේ. ඉතින් උන්වහන්සේගේ මේ නොකැළඹුණ හිත ගැන ලස්සන විග්‍රහයක් තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගිජුකුළු පර්වතයේ පාමුල උන්වහන්සේ සක්මන් කරමින් ඉද්දී දේවදත්ත ওই පර්වතයට නැගලා ගලක් මේ උන්වහන්සේගේ සිරසට තල්ලු කරා. සම්බුදු ගුණ අභියස මේ මහා පොළොව පවා කම්පා වෙනවනේ පින්වත්නි. මේ බුදු ගුණ දරා ගන්න බෑනේ මේ පෘථිවියටත්
තව ගලක් මතුවෙලා අර ගල වැදුනා. චූටි ගල්පතුරක් අපේ බුදුරජාණන් වහන්සේගේ මේ සිරිපතුලේ මේ උන්වහන්සේගේ වැදුනා. මේ ලේ ඇවිල්ලා ඔන්න දැන් ලේ ගන්නවා. වික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේ ඇඳක තියාගෙන පහළට අරගෙන ගියා. ජීවක වෛද්‍යවරයා මේ බුදුරජාණන් වහන්සේට දැන් ඔන්න බෙහෙත් කරපු ස්වාමීන් වහන්සේ. බෙහෙත් කළ උන්වහන්සේ කෝ අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මං ඇතුළු නුවර ලෙඩකට බෙහෙතක් කරලා තියෙන අනේ ස්වාමීනි මං දැන් යන්න ඕනේ මං ඔබ වහන්සේ බලන්න ඉක්මනට එන්නම් කියලා දැන් මේ ජීවක වෛද්‍යවරයා ගියා. දැන් ජීවක වෛද්‍යවරයාට මතක් වුණා අනේ දැන් බුදුරජාණන් වහන්සේගේ වෙළුම ලියන්න කාලේ හරි කියලා ජීවක වෛද්‍යවරයා දුවගෙන එද්දි ගේට්ටුව වහලා ඇතුළු නුවර ගේට්ටුව වහලා. දැන් දුකටපත් වුණ අනේ සාසුන් වහන්සේට දැන් රෙදෙනවා ඇති. අනේ සාසුන් වහන්සේගේ වෙළුම මට ලියන්න බැරි වුණා. අනේ උන්වහන්සේ දැන් අපහසුතාවයටපත් වෙන්නේ නැති කියලා විතර්ක කර කර ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ මේ ජීවක වෛද්‍යවරයාගේ හිත බලලා කියනවා මේ ආනන්ද ස්වාමීන් වහන්සේ බදලා ආනන්දේ ඔන්න දැන් ජීවක වෛද්‍යවරයා ගේට්ටුව ළඟට ඇවිල්ලා ඉන්නවා මේ ගේට්ටුව වහලා තථාගතයන් වහන්සේගේ වෙළුම ලියන්න බැරි වුණා. අනේ උන්වහන්සේ රෙදෙනවා ඇති දැන් කැක්කුම් ඇති. ඒ නිසා ආනන්දේ මේ වෙළුම ලියන්න කිව්වා. ඉතින් අපගේ ආනන්දයන් වහන්සේ අර වෙළුම ලිහුවා. ලිහපු ගමන් ස්වාමීන් වහන්සේ අර තැලිච්ච ලේ ටික අයින් වුණා. ඔන්න බුදුරජාණන් වහන්සේගේ තුවාලේ එතනින්ම හොඳ වුණා. එතකොට පහුදා උදේ යන ගේට්ටුව ඇරියට පස්සේ ඇතුළු නුවර ජීවක වෛද්‍යවරයා දුවගෙන ආව බුදුරජාණන් වහන්සේ ළඟට. ඇවිල්ලා අනේ උන්වහන්සේ ළඟ සිරිපතුල් අභියස වැඳ වැටිලා කිව්වා අනේ ස්වාමීනි භාගතුන් වහන්සේ මට මෙහෙම අකරතැබ්බයක් වුණා අනේ ස්වාමීනි භාගතුන් වහන්සේ මට ඒ නිසා එන්න බැරුණේ භාගතුන් වහන්සේට රෙදෙනවද කිව්වා. භාගතුන් වහන්සේ මේක තාම කැක්කුමක් තියනවාද කියලා ඇහුවා. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා ගතත් දිනෝ විසෝකස්ස විප්ප මුත්තස්ස සබ්බදී කියනවා මේ ජීවක මේ සසරේ ඇවිදිලි සියල්ල මම නැති කරා කියනවා. සසරේ ඇවිද යන ස්වභාවය මට නෑ කියනවා. විප්ප මුත්තස්ස සබ්බදී මම මේ සියලු දේ නිදහස් වෙලා ඉන්නේ කියනවා. සබ්බ ගන්තම් පහීනස්ස පරිලාහෝන විජ්ජති. සියලුම කෙලෙස් කැට දුරු කරපු කෙනෙකුට ආයේ මේ රිදීමක් කැක්කුමක් ඇති වෙන්නේ නැහැ කියනවා. එතන රිදීමක් කැක්කුමක් නැහැ කියලා කියන්නේ පින්වත් ස්වාමීන් වහන්සේ උන්වහන්සේට ඒ හේතුවෙන් චිත්ත පීඩාවක් කවදාවත් ඇති වෙන්නේ නැහැ. චිත්ත පීඩාවක්, අමනාපයක්, ගැටීමක්, තරහක්, පරිගැනීමක් කවදාවත් ඒ නික්ලේශී මුනිවරුන්ගේ හිතේ ඇති වෙන්නේ නැහැ. ආන්න ඒකට කියනවා මොකද්ද? අනාවිල සංකප්පේ. ඒ කියන්නේ නොකැළඹුණ හිත මොන තරම් බාහිරින් උන්වහන්සේලාට බාධකාවත් හිතේ කැළඹීමක් ඇති වෙන්නේ නැහැ. පරිගැනීමක් ඇති වෙන්නේ නැහැ. තරහක් ඇති වෙන්නේ නැහැ. රාගයක් ඇති වෙන්නේ නැහැ. ඒක තමයි පින්වත්නි අනාවිල සංකල්පේ. අපේ බුදුරජාණන් වහන්සේගේ තිබ්බ අනාවිල සංකල්පේ හිතා ගන්න බෑ. ඒක පුදුම සහගතයි. ওই බුදුරජාණන් වහන්සේට මේ දානි වැළක්වුවා මාරයා. ඉතින් මේ දානි වළක්වලා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා ඊට පස්සේ කියනවා අනේ මේ කියන බවත් ගෞතමයන් වහන්සේ දැන් ඔබ වහන්සේ ආයේ වඩින්න ගමට පින්ඩපාතේ වඩින්න මං දානේ ලැබෙන්න සලස්සන්නම් කියනවා. එතකොට මේ මාරයා හිතුවේ මේ ගමට ගියාට පස්සේ ගමේ මිනිස්සුන්ට ආවේශ වෙලා උසුළු කරන්න. බුදුරජාණන් වහන්සේ මාරයාගේ හිත දැකලා කිව්වා ලස්සන ගාතාවක් වදාලා සුසුකං මත ජීවාම යේසංගෝ නත්ති කිංචන මාරේ මට මේ මොනවත් ලැබුණ නැහැ කියලා කමක් නැහැ. මං හරි සතුටින් ඉන්නවා කියනවා. මට දාන ලැබුණ නැහැ කියලා මට ප්‍රශ්නයක් නැහැ කියනවා. මං හරි සතුටින් ඉන්නවා කියනවා. පීති බග්ගා භවිස්සාම දේව ආබස්සරයත. මේ ආබස්සර දිව්‍ය ලෝකයේ දෙවිවරු ප්‍රීතිය අනුභව කරලා ඉන්න යම්සේද මට ඒ වගේ ප්‍රීතියෙන් ඉන්න පුළුවන් කියනවා. එදා මේ භාග්‍යතුන් වහන්සේගේ දානේ වැළක්වුවා මාරයා. ඒ වැළක්වුවත් බුදුරජාණන් වහන්සේගේ හිතේ වෛරය, ක්‍රෝධයක්, අමනාපයක් කවදාවත් ඇති වෙන්නේ නැහැ. හරි පුදුමයි පින්වත් ස්වාමීන් වහන්සේ. අනාවිල සංකල්පය කියන්නේ අන්න ඕකයි. ඒ කියන්නේ රාගය දුරු වෙලා, දේශය දුරු වෙලා, පරිගැනීම, එතකොට විහිංසා සංකල්පවල ඔක්කොම දුරු වෙලා නික්ලේශී මනසකින් නොකැළඹී මනසකින් ඉන්නවා කියන අර්ථය පින්වත් ස්වාමීන් වහන්සේ අනාවිල සංකල්පය කියන එකෙන් විස්තර වෙන්නේ. තුනේ රහතන් වහන්සේලාගේ ජීවිතවල ඒ ජීවිත පුරාවට දකින්න ලැබුණේ ඒ අනාවිල සංකප්ප බව. මේ පින්නතුන් තේරී ගාථා යම්මා නිවන් දුට රහතන් වහන්සේලා පොත් වහන්සේ නිතර කියවුවොත් ඔබට දකින්න පුළුවන් මේ රහතන් වහන්සේලා කොච්චර සංසිඳුණු සිතින් වැඩ සිටියාද. ඒ සංසිඳීම හරිම උතුම් දෙයක්. ලෝකේ වෙන කොහෙවත් එවන් සංසිඳීමක් දකින්නට නැහැ. පින්න ස්වාමීන් වහන්සේ මේ ඊළඟ කාරණාව සඳහන් වෙනවා සමාහිත සිතින් යුතුව වාසය කරන රහතන් වහන්සේලාගේ ස්වභාවය ගැන. හතරවන ධානයේ උපදවාගෙන වාසය කරන රහතන් වහන්සේ මේ ආශ්‍රයන් ප්‍රහීන කළ රහතන් වහන්සේ මේ කිසිවකට නොගැලී වාසය කරන මේ පස්සද්ද කාය සංකාර බව කියලා සඳහන් වෙනවා.
ආස්වාස් ප්‍රාස්වාස් නැමැති කාය සංස්කාරයන් සංසදී තියෙනවා කියලා. පින්වත් ස්වාමීන් වහන්සේ ඒ ගැන කොහොමද සඳහන් කරන්නේ? නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. වැඩ සිටින ගෞරවනීය පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. පින්වත් ස්වාමීන් වහන්සේ දැන් අපි කතා කරන්නේ අද දවසේ මේ දසුත්තර සූත්‍ර විග්‍රහයේ තියෙන පස්සද්ද කාය සංකාර බව. අද අපි දැන් මේ දවස් කිහිපෙම විස්තර කරගෙන ඉන්නේ රහතන් වහන්සේගේ තියෙන ස්වභාවය ගැන. පස්සද්ද කාය සංකාර කියලා කියන්නේ කාය සංස්කාර සැහැල්ලු බව. පින්වත්නි, කාය සංස්කාර කියලා කියන්නේ ආස්වාසයත් ප්‍රස්වාසයත්. එතකොට මේ ආස්වාස ප්‍රස්වාස සම්පූර්ණයෙන් සැහැල්ලු බව රහතන් වහන්සේට තියෙන විශේෂ උන්වහන්සේට තියෙන බලයක්. එතකොට මේ පස්සද්ද කාය සංකාර බව මේ සූත්‍රයේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ විස්තර කරන්නේ මේ විදිහට: ඉදාහුසෝ භික්ඛු සුකස්සච පහාන අදුක්කස්සච පහාන පුබ්බේව සෝමනස්ස දෝමනස්සානං අත්ථංගම. ඒ කියන්නේ මේ ආයස්මතුනි භික්ෂුව සැපත් ප්‍රහාණය කරලා දුකත් ප්‍රහාණය කරලා කලින්ම සොම්නස් දුම්නස් දෙක නැති කරලා අදුක්කම සුඛං සති උපේක්ඛා සති පාරිසුද්ධින් දුක් රහිත වූ සැප රහිත වූ උපේක්ෂාව ඇති මනා සිහි ඇති පිරිසුදු චතුත්ථ ධ්‍යානං උපසම්පද්ද විරති. හතරවෙනි ධ්‍යානෙ උපදවගෙන වාසය කරනවා. එවං කෝ ආවුසෝ පස්සද්ද කාය සංකාරෝ හෝති. මෙහෙට කියනවා ආයුෂ්මතුනි සැහැල්ලු කාය සංස්කාර ඇති බව කියලා. එතකොට පින්වත්නි, මේක තේරුම් ගන්න පුළුවන් සූත්‍ර දේශනා පින්වත් ස්වාමීන් වහන්සේ වේදනා සංයුති කීපයක් තියෙනවා. මෙතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවලම තියෙනවා මේ ආස්වාස ප්‍රස්වාස ඡේ වෙච්ච ස්වභාවයේ හතරවෙනි ධ්‍යානෙ තියෙනවා කියලා. එතකොට අපි ගත්තොත් වේදනා සංයුති තියෙනවා සාන්තක කියලා දේශනාවක්. ඒ දේශනාවේ තියෙනවා පළවෙනි ධ්‍යානයේදී වචනය නිරුද්ධ වුණේ වෙයි කියලා. එතකොට මේ පළවෙනි ධ්‍යානෙ උපදවගත්ත භික්ෂුවකට වචනේ කතා කරන ස්වභාවය නිරුද්ධ වෙලා වචනේ සංසිඳිලා ගියා කියලා. පළවෙනි ධ්‍යානයේ තියෙන්නේ කොහොමද? විතක්ක ਵਿਚාර සහිත ප්‍රීති සුඛ ඒකාග්‍රතාවය ඇති පළවෙනි ධ්‍යානය කියලා තියෙන්නේ. එතකොට විතර්ක ਵਿਚාරය කියන එක තියෙනවා. විතක්ක ਵਿਚාර තමයි පින්වත්නි වචී සංස්කාර කියන්නේ. ඒ කියන්නේ අපි දැන් මේ හිතෙන් කතා කරන ස්වභාවයක් තියෙනවනේ. ආන්න එක තමයි වචී සංස්කාර කියන්නේ. ආස්වාසය ප්‍රස්වාසය කියලා අපි භාවනාවට ඉඳගත්තා කියන්නේ. එතකොට භාවනාවට ඉඳගෙන අපි මෙනෙහි කරන ආස්වාසය ප්‍රස්වාසය කියලා හිතෙන් කියනවනම් ආන්න එකට කියන විතක්ක ਵਿਚාරය. හැබැයි ඒක වචනෙන් කියන්නේ පළවෙනි ධ්‍යානෙට පැමිණිච්ච භික්ෂුවගේ වචනේ නිරුද්ධ වුණේ, වචනේ සංසිඳිලා ගියේ වෙයි. ඊළඟට දෙවෙනි ධ්‍යානයට පත්වෙච්ච භික්ෂුවගේ විතර්ක ਵਿਚාර සංසිඳිලා ගියා කියන. දෙවෙනි ධ්‍යානයේදී තියෙනවා අවිතක්කං අවිචාරං සමාධි ජම්පීති සුඛං කියලා තියෙන පාලි වචනේ. එතකොට ස්වාමීන් වහන්සේ ඒකේ තියෙන්නේ විතර්ක ਵਿਚාර නැති සමාධියෙන් හටගත්තා වූ ප්‍රීති සැපයක් කියලා තියෙනවා. ඒකට කලින් තියෙන්නේ සවිතක්කං සවිචාරං විවේක ජම්පීති සුඛං පළවෙනි ධ්‍යානයේදී. දෙවෙනි ධ්‍යානයේදී තියෙන විතර්ක ਵਿਚාර රහිත සමාධියෙන් හටගත්තු ප්‍රීති සැපයක් විඳිනවා කියන. එතකොට දෙවෙනි ධ්‍යානයේදී තමයි පින්වත් ස්වාමීන් වහන්සේ වචී සංස්කාර නිරුද්ධ වෙලා ගියේ. එතකොට ඒක මතක තියාගන්න පින්වත්නි, ඒක වැදගත් අපිට. ඊළඟට තියෙනවා තුන්වෙනි ධ්‍යානයේදී ප්‍රීතිය නිරුද්ධ වුණේ වෙයි. ප්‍රීතිය සංසිඳිලා ගියේ වෙයි කියන. තුන්වෙනි ධ්‍යානයේදී ප්‍රීතිය සංසිඳිලා වෙයි. දැන් තුන්වෙනි ධ්‍යානෙ විස්තර කරලා තියෙනවා පීතියාච විරාගා උපේක්ඛකෝච විරති. ප්‍රීතියටත් නොහෙලමින් උපේක්ෂාවෙන් වාසය කරනවා. සතෝච සම්පජානෝ මනාකොට සිහිනුවණින් ඉන්නවා. එතකොට ඒක තමයි තුන්වෙනි ධ්‍යානෙ. හතරවෙනි ධ්‍යානයේදී චතුත්ථ ධ්‍යාන සමාපන්නස්ස අස්සාස පස්සාස පටිපස්සද්ද. හතරවෙනි ධ්‍යානයේදී ආස්වාස ප්‍රස්වාස සම්පූර්ණ නිරුද්ධ වෙලා ගියේ. එතකොට බලන්න පින්වත් ස්වාමීන් වහන්සේ මේ බුද්ධ ශාසනයේ තමයි මේ වගේ ගැඹුරු සමාධි සමාපatti ගැන විස්තර කරලා තියෙන්නේ. දැන් හතරවෙනි ධ්‍යානයට සමවැදුනට පස්සේ ආස්වාස ප්‍රස්වාස නිරුද්ධව මිනිසෙක් වාසය කරනවා කියන එක අද ලෝකෙ පිළිගන්නේ. අද ජීවත් වෙන්න ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස නිරුද්ධ වෙලා ඒ වගේ සමාධි සමාපත්තියක වාසය කරද්දී මිනිසෙක්ගේ ජීවිතේ එක දිගට පවතිනවා කියලා අද කාලේ මේ භෞතික ලෝකේ විශ්වාස කරන්නේ නැහැ. ඉතින් මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රහතන් වහන්සේලා නිතර වාසය කරන මේ ධ්‍යාන වලින්. එතකොට මේ හතරවෙනි ධ්‍යානයට සමවැදුනට පස්සේ තමයි එතනින් එහාට උන්වහන්සේලා මේ සිත යොමු කරන්නේ ලෝකයේ තියෙන ඒ කියන්නේ උන්වහන්සේලාගේ අවබෝධ ඥානෙ පිණිස, ඥාන දර්ශනය පිණිස. එතකොට ඒවා විස්තර කරලා තියෙනවා පුබ්බේ නිවාස ඥානෙ, චතුූපපාත ඥානෙ, ආසවක්ඛේ ඥානෙ ආදී ඥානයන් උපදවාගෙන වාසය කරන්නේ හතරවෙනි ධ්‍යානෙන් පස්සේ.
ඉතින් ওই විදිහට අපි ගත්තොත් කෙටියෙන් විස්තර කරගත්තොත් ආස්වාස ප්‍රස්වාස පස්සද්ද කාය සංකාර බව. ඒ කියන්නේ ආස්වාස ප්‍රස්වාස නිරුද්ධ වෙච්ච බව විස්තර කරලා තියෙන්නේ මේ 4 වෙනි ධ්‍යානයේ ගැනයි ස්වාමීන් වහන්සේ. පින්න ස්වාමීන් වහන්සේ ගැන දහම් කරුණු වල ඇතුළත් වෙන මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ගුණ ගැන ඇතුළත් වෙන අනුපද සූත්‍රයේත් මෙන්න මේ විදිහට සඳහන් වෙනවා. ඒකේ සාරිපුත්ත මහරහතන් වහන්සේ අනුපිළිවෙලින් ධානයන්ට සමවදිනවා. එතන සඳහන් වෙනවා මේ 4 වෙනි ධානයට සමවැදිලා ඒ 4 වෙනි ධානය තුල ඉඳලා මේ ධර්මයන් නුවණින් විදර්ශනා කරන ආකාරය ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේ. එතනදී සඳහන් වෙනවා මෙන්න මේ විදිහට. ඒ තමයි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ මුලින්ම දැන් 4 වෙනි ධානයට සම්වදිනවා. සැපේද ප්‍රහාණය කොට දුකද ප්‍රහාණය කොට මානසික සෝමනස් දුම්නස් දෙකම දුරු කොට දුක් සැප රහිත වූ උපේක්ෂා සති පාරිශුද්ධයෙන් 4 වෙනි ධානය උපදවාගෙන වාසය කරනවා. එතකොට මේ 4 වෙනි ධානයේ යම් ධර්මයන් ඇද්ද? ඒ කියන්නේ උපේක්ෂාව ඇද්ද? දුක් සැප රහිත විඳීමද? සැහැල්ලු ඇති බවද? සිතෙහි නොවිසිරී පැවැත්මද? පාරිශුද්ධ සිහියෙන් යුතු චිත්ත ඒකාග්‍රතාවයේද? ඒ වගේම තවත් ධර්මයන් විස්තර කරනවා. දැන් මෙතන විශේෂයෙන් සඳහන් වෙනවා පින්න ස්වාමීන් වහන්සේ. එතකොට අර උපේක්ෂාවෙන් යුතුව දුක් සැප රහිත විඳීමෙන් යුතුව වාසය කරද්දී සැහැල්ලු වී ඇති බව. ඒකට මේ 4 වෙනි ධානයේදී වඩාත් සැහැල්ලු බවක් තියෙන බව තමයි මෙතන සඳහන් වෙන්නේ පින්න ස්වාමීන් වහන්සේ. එතකොට සිත නොවිසිරී පැවැත්මද පාරිශුද්ධ සිහියෙන් යුතු චිත්ත ඒකාග්‍රතාවයෙන් ඊළඟට ඒ විදිහට වාසය කරද්දී මේව හඳුනා ගන්නවා කියනවා. එතන යම් ස්පර්ශයක් ඇද්ද, විඳීමක් ඇද්ද, සංඥාවක් ඇද්ද, චේතනාවක් ඇද්ද, සිතක් යම් සිතුවිලි පැවැත්මක් ඇද්ද, යම් ඡන්දයක් හටගන්න ස්වභාවයක් ඇද්ද, අදිමෝක්ෂ වීරිය සිහිය උපේක්ෂා මානසිකාරය යන යමක් ඇද්ද, මේ සියලු ධර්මයන් අනුපිළිවෙලින් විමසනවා කියලා. දැන් සාරිපුත්ත මහරහතන් වහන්සේ කොච්චර තියුණු ප්‍රඥාවකින් ඇද්ද මේ කරුණු වෙන සමාධිය තුල පිහිටලා හඳුනා ගන්න. පින්න ස්වාමීන් වහන්සේ මට මතක් වුණා අර මේ සාමාන්‍ය ඵල සූත්‍රවල එහෙම දීඝනිකාය විස්තර කරලා තියෙනවනේ ওই ධ්‍යාන 4ට උපමා 4ක්. ඒ 4 වෙනි ධ්‍යානයේ උපමාවට තියෙන්නේ පුරුෂයෙක් බිම ඉඳගෙන ඉන්නවා කියන සම්පූර්ණ හිසපටන් සුදුරෙද්දකින් වහලා. එහෙම. එතකොට මේ සුදුරෙද්දකින් වහගෙන ඉඳිද්දී සම්පූර්ණ පාරිශුද්ධත්වයේ ඒ කියන්නේ මේ සුදුරෙද්දකින් වහගෙන ඉන්නා වගේ සුදුරෙද්දෙන් වැහිච්ච නැති තැනක් නැහැ කියන ශරීරේ. ඒ වගේ කියන මේ 4 වෙනි ධ්‍යානෙට සමවැදිච්ච භික්ෂුවගේ ජීවිතයේ මේ සම්පූර්ණ ප්‍රභාස්වර බව පාරිශුද්ධ බව පැතිරිලා තියෙන කියනවා ස්වාමීන් වහන්සේ. එහෙමයි. මේකේ සඳහන් වෙනවා ඊළඟට ස්වාමීන් වහන්සේ මේ සාරිපුත්ත මහරහතන් වහන්සේට අර විදිහට මේ ඒ සියලු ධර්මයන් නුවණින් විදර්ශනා කරද්දී එතන සඳහන්නේ දැන් වීරිය, සිහිය, උපේක්ෂා, මානසිකාර ආදී මේ යමක් ඇද්ද ඒ සියල්ලද සාරිපුත්තයන් තුළ ඒ ධර්මයන් අනුපිළිවෙලින් විමසීමෙන්ලා අවබෝධයක් තියෙනවා. ඒ නිසා සාරිපුත්තයන් තුළ ධර්මයන් නැතිවන්නේ ප්‍රකටවමයි. ඒවා පවතින්නේ ප්‍රකටවමයි. ඒවා නැති වී යන්නේ ප්‍රකටවමයි. එතකොට ඔහු සාරිපුත්ත මහරහතන් වහන්සේ මේ විදිහට ඒ දැනගන්නේ මා තුළ මේ ධර්මයන් මේ ආකාරයෙන් පැවැත්මකට සකස් නොවි හට ගන්නවා. හටගෙන නිරුද්ධ වෙලා යනවා කියලා. ඉතින් සාරිපුත්තයන් මේ ධර්මයන් තුළ බැසගෙන නැහැ කියනවා. නොබැසගෙන සිටිනා නිසා ඇසුරු කරන්නේ නැහැ. ඇසුරු නොකරන නිසා ඒට බැඳෙන්නේ නැහැ. නොබැඳෙන නිසා මනාකොට නිදහස් වෙනවා. එතකොට ඒ කිසියකට නොඇලී සීමාවලට හසු නොවුන සිතින් වාසය කරනවා. ඒ වගේම තවදුරටත් ඒ පිළිබඳව නිස්සරණයක් තියෙනවා කියලා. මනාකොට අවබෝධයෙන්ම දක්මින් මනා සිහිනුවණින් වාසය කරනවා කියලා සඳහන් වෙනවා. දැන් මේ දහම් කාරණා අපි මේ විදිහට සාකච්ඡා කළේ නිකලස් මුනිවරයන්ගේ ස්වභාවය අපි සාමාන්‍ය මනසකින් කතා කරන්න ගියොත් ඒක ලොකු අර්බුදයක්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තියෙන කාරණාව අපි මතු කරලා කතා කිරීමයි සුදුසුම දේ. ඒයින් තමයි රහතන් වහන්සේලාගේ ස්වභාවය හඳුනා ගන්නට උපකාර ලබා ගන්න තියෙන්නේ. ඉතින් මේ ඒ රහතන් වහන්සේලා මේ 4 වන ධානයට පිරිසිදු බවට පත්ව ඒ 4 වන ධානය තුල වාසය කර මේ ධර්මයන් විමසව දාලා ආකාරය සඳහන් වෙන්නේ. පින්වත් ස්වාමීන් වහන්සේ ඊළඟ දහම් කාරණාව තමයි මේ සාරිපුත්ත මහරහතන් වහන්සේ විස්තර කරා මේ සංසිඳීගේ කාය සංස්කාර ඇති බව කියන්නේ 4 වන ධානය තුල සමාහිත සිතින් වාසය කිරීම. ඊළඟට සියලු කෙලෙසුන්ගේ නිදහස් වූ සිත. සැප දුක් උපේක්ෂා විඳීම් ආයතන ඇසුරු කරගෙන ලැබෙනවා. මේ විඳීම් ඇසුරු කරගෙන හටගන්නා වූ සියලු කෙලෙස් වලින් නිදහස් වෙලා රහතන් වහන්සේලා වැඩ සිටී. ඒ කෙලෙස් වලින් නිදහස් වෙලා කෙලෙස් ඇසුරු කරගෙන වාසය නොකරන බව රහතන් වහන්සේලා දකිනවා. මේ රහතන් වහන්සේලා වාසය කරන ඊළඟ නවාතැන. පින්න ස්වාමීන් වහන්සේ මෙන්න මේ ගැන තුල දහම් කාරණාවක් අපි සාකච්ඡා කරමු. එහෙමයි. පින්න ස්වාමීන් වහන්සේ මතක් කර ආකාරයට
එතන සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වෙලා කියන කාරණේදී සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරේ රාගයේ ඡය වී තිබීම, ද්වේෂයේ ඡය වී තිබීම, මෝහයේ ඡය වී තිබීම ගැන සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරනවා. සුවිමුත්ත චිත්ත කියන කාරණේ කියන්නේ ඒකයි. ඒ කියන්නේ රාග, දේශ, මෝහ ඡය වෙලා තියෙනවා. ලස්සන විග්‍රහයක් මතක් වුණා පින්න ස්වාමීන් වහන්සේ මේ මජ්ක්‍ධිම නිකායේ එකේ තියෙන මූලපරයය කියන සූත්‍රයේ. ඒකේ විස්තර කරනවා මේ බුදුරජාණන් වහන්සේ යේසෝ භික්ඛවේ භික්ඛු අරහං. ඔන්න රහත් භික්ෂුවක් කියනවා කීනාසව ආශ්‍රව ඡය කරපු මුසිතවෝ බඹසර වාසයේ සම්පූර්ණ කරපු කතකරණීය කලියුත්ත කරලා අවසන් වෙච්ච අනුප්පත්ත සදත්තු අනුපිළිවෙලින් අවබෝධයටපත් වෙච්ච සම්මතඤ්ඤා විමුක්තෝ අවබෝධයෙන්වත් විමුක්තියටපත් වෙච්ච රහතන් වහන්සේ නමක් ඉන්නවා කියනවා. හරි ලස්සනයි මේ විග්‍රහයේ. දේශනා කරනවා සෝ පටවින් පටවිතෝ අභිජානාති පටවි ධාතු හැටියටම අවබෝධ කරගෙන ඉන්න කියනවා. සෝ පටවින් පටවිතෝ අභිඥාය ඒ කියන්නේ පටවි ධාතුව හැටියටම අවබෝධ කරගෙන පටවින් න මඤ්ඤති. පටවි ධාතුව පිළිබඳ වැරදි විදිහේ හැඟීමක් ඒ කියන්නේ වැරදි විදිහේ ඒ වගේම මුලාවටපත් වෙච්ච හැඟීමක් ඇති කරගන්න නැහැ කියනවා. පටවියාන මඤ්ඤති. පටවි ධාතුව තුල මම කියලා ආත්මයක් තියෙනවා කියලා දකින්නේ නැහැ කියනවා. පටවිතෝන මඤ්ඤති. පටවි ධාතුව තුලින් මම කියලා ආත්මයක් චුත වෙනවා කියලා දකින්නේ නැහැ කියනවා. පටවින් මේන මඤ්ඤති. ඒ කියන්නේ පටවි ධාතුව මම මගේ ආත්මය කියලා දකින්නේ නැහැ කියනවා. පටවින් නාබිනන්දති. පටවි ධාතුව මම මගේ ආත්මය කියලා සතුටින් පිළිගන්නේ නැහැ කියන. මේ රහතන් වහන්සේ නමක් ගැන විස්තර කරන්නේ ඒකේ විස්තර කරන තංකිස්ස හේතු. මේකට හේතුව මොකක්ද කියනවා. දේශනා කරනවා කයා රාගස්ස වීත රාගත්තා කියන ස්වාමීන් වහන්සේ පටවි ධාතුව පිළිබඳ රාගයේ ඡේවීම කියනවා. ඒ කියන්නේ වීත රාගයටපත් වෙච්ච නිසා අර පටවි ධාතුව මම මගේ ආත්මය කියලා ගන්න නැහැ කියනවා. පටවි ධාතුව සතුටින් පිළිගන්නේ නැහැ කියනවා. පටවි ධාතුව තුල මම කියන ආත්මයක් තියෙනවා කියලා පිළිගන්නේ නැහැ. ඒ වගේම පටවි ධාතුවට රැවටෙන්නේ නැහැ කියනවා. ඒකට හේතුව කියන පටවි ධාතුව පිළිබඳ යම් රාගයක් තිබ්බද ඒක ඡේවි තියෙනවා කියනවා. ඒ කියන්නේ ඒක ප්‍රහාණය වෙලා ඡේ වෙලා කියන රහතන් වහන්සේට. ඊළඟට තියෙන තංකිස්ස හේතු මොකක්ද කියනවා ඊළඟට හේතුව මේ පටවි ධාතුව පිළිබඳ යම් ද්වේෂයක් තියෙනවද ඒක ප්‍රහාණය වුණ නිසා කියන මේ தത്വෙටපත් උනේ. තංකිස්ස හේතු ඊළඟ හේතුව මොකක්ද කියනවා පටවි ධාතුව පිළිබඳ යම් මෝහයක් මුලාවක් තියෙනවද ඒ නිසා කියනවා ඒ මුලාව ප්‍රහාණය වුණ නිසා කියනවා පටවි ධාතුව පිළිබඳ මේ විදිහේ අවබෝධය ඒ රහතන් වහන්සේට ඇති වෙලා තියෙන්නේ. ඒ තමයි පටවි ධාතුව අවබෝධ කරගෙන පටවි ධාතුවේ හැටියටම පටවි ධාතුවට රැවටී යන මුලාවෙන් රැවටෙන්නේ නැහැ. පටවි ධාතුව තුළ මම කියන ආත්මයක් තියෙනවා කියලා දකින්නේ නැහැ. ඒ වගේම පටවි ධාතුව තුලින් මම කියන ආත්මයක් චුත වෙනවා කියලා දකින්නේ නැහැ. ඒ වගේම පටවි ධාතුව මම මගේ ආත්මය කියලා දකින්නේ නැහැ. පටවි ධාතුව සතුටින් පිළිගන්නේ නැහැ. ඒකට හේතුව කියනවා රාග දේශ මෝහ පටවි ධාතුව පිළිබඳ රාග දේශ මෝහ තියෙනවද ප්‍රහාණය වුණ නිසා කියනවා. ඒ විතරක් නෙවෙයි ඒක දේශනා කරන පින්න ස්වාමීන් වහන්සේ ආපෝ ධාතුව පිළිබඳ, තේජෝ ධාතුව පිළිබඳ, වායෝ ධාතුව පිළිබඳ, දෙවියන් පිළිබඳ, මහා බ්‍රහ්මයා පිළිබඳ, සුභකින්න වේහප්පල කියන බ්‍රහ්මතල ඒ වගේම දේශනා කරනවා මේ අරූප ලෝක මේ දේශනා කරනවා ආකාසානංචායතන විඥානංචායතන ආකින්චඤ්ඤායතන නේව සංඥා නාසඤ්ඤායතන අන්තිමට විස්තර කරන පින්නස්සත් හරිය ලස්සන ඒ කාරණේ ඒක දේශනා කරනවා මේ ඔන්න නිවන ගැන දේශනා කරනවා නිබ්බානතෝ අභිඥාය නිවන හැටියටම අවබෝධ කරලා තියෙන කියනවා. නිවන හැටියටම අවබෝධ කළා නිබ්බානං න මඤ්ඤති. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ නිවනටත් අර වැරදි විදිහේ දෘෂ්ටියකින් ඇල්ල යන්නේ නැහැ කියනවා. ඊළඟ දේශනා කරනවා නිබ්බානාය න මඤ්ඤති. මේ නිවන තුල මම කියලා ආත්මයක් තියෙනවා කියලා දකින්නෙත් නැහැ කියනවා. ඒ වගේම දේශනා කරනවා නිබ්බානතු න මඤ්ඤති. මේ නිවන තුලින් මම වගේ ආත්මය කියලා චුත වෙනවා කියලා දකින්නෙත් නැහැ කියනවා. ඒ වගේම දේශනා කරනවා මේ නිබ්බානතෝ න මඤ්ඤති. නිවන මම වගේ නිබ්බානං මේතින මඤ්ඤති. නිවන මම වගේ ආත්මය කියලා දකින්නේ නැහැ කියනවා. නිබ්බානං නාබිනන්දති. නිවනත්
සතුටින් පිළිගන්නේ නැහැ කියනවා. ඒකෙන් අදහස් වෙන්නේ පින්නස්සනත් අරහත්ත්වයට පත්වෙච්ච මුනිවරයා ඒ නිවන ඒක මම මගේ කියන දෘෂ්ටියකින් අරගෙන නැහැ. ඒකත් නිදහස් වෙලා තංකිස්ස හේතු මොකද්ද කියන හේතුව රාග දේශ මොහ දුරු වෙලා කියනවා. ඒ රාග දේශ මොහ සම්පූර්ණයෙන්ම දුරු වුණාට පස්සේ ඇති වෙන ස්වභාවය තමයි මේ නිවනත් එතකොට ඒක දෘෂ්ටියක් හැටියට ගන්න නැහැ. නිදහස් වුණාට පස්සේ ඒ ධර්මයේ අවබෝධ කරගන්න උපකාරණ යම් ආර්ය අෂ්ටාංග මාර්ගයක් තියෙනවද පින්නස් ස්වාමීන් වහන්සේ ඒකත් අතහරිනවා. හරි පුදුමයි පෞරක් ඇටි උපකාර කරගන්න ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිවනටපත් වුණාට පස්සේ ඒකත් අතහරිනවා කියන මේ රහතන් වහන්සේ. මෙන්න මේ කාරණේ පින්නස් ස්වාමීන් වහන්සේ අපිට අවබෝධ කරගන්න පුළුවන් මේ සුවිමිත්ත චිත්ත කියන්නේ මේ රාග දේශ මොහ සම්පූර්ණයෙන්ම දුරු කළා නිවනටපත් වෙන ස්වභාවය ගැනයි විස්තර වෙන්නේ. පින්නස් ස්වාමීන් වහන්සේ මේ මහා වේදල්ල සූත්‍රෙත් මේ ගැන සඳහන් වෙන විශේෂ දහම් කාරණා කීපයක් තියෙනවා. මේ රාගය කියලා කියන්නේ සසර දුකට ජීවිතය සීමා කරන දෙයක් කියන. සංසාර දුකට ජීවිතය සීමා කරලා තියෙන සසරේ. එහෙම. දැන් අපේ කෙලෙස් ඇවිස්සෙන ස්වභාවයත් එක්ක තමයි මේ සසර දුකට සීමා වෙලා තියෙන්නේ. ඊළඟට දේශනා කරනවා ද්වේෂය, මෝහය කියලා කියන්නේ සසර දුකට ජීවිතය සීමා කරන දෙයක්. මේ රාග, ද්වේෂ, මෝහ රහතන් වහන්සේලාට ප්‍රහාණය වෙලා තියෙන්නේ. මුලින්ම සිඳිලා තියෙන්නේ. කරටේ කැඩිච්ච තල් ගසක් වගේ වෙලා තියෙන්නේ. ආය නැවත ලියලන්නේ අභාවයට පත් වෙලා තියෙන්නේ. ආයමත් නූපදින ස්වභාවයට පත් වෙලා තියෙන්නේ. යම්තාක් අප්‍රමාණ චේතෝ විමුක්තියෙන් ඇද්ද ඒ සියල්ල අතර අග්‍ර වෙන්නේ මේ අරහත් ඵල චේතෝ විමුක්තියයි කියනවා. දැන් අපි ගත්තොත් මෛත්‍රී චේතෝ විමුක්තිය ඒ සියල්ල අතර අග්‍ර වෙනවා අරහත් ඵල චේතෝ විමුක්තිය. සියලු කෙලෙසුන්ගේ නිදහස වීම. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා චේතෝ විමුක්ති නිවන් මාර්ග අරමුණු කරගෙන වඩනවා. ඒවා අතර පවා අග්‍ර වෙන්නේ සියලු කෙලෙසුන්ගේ නිදහස වීම. ඉතින් මේ යම්තාක් චේතෝ විමුක්තියෙන් ඇද්ද සිතේ කෙලෙසුන්ගේ නිදහස් වෙන ස්වභාවයක් නැද්ද? ඒ සියල්ල අතර අරහත් ඵල චේතෝ විමුක්තිය අග්‍රයි. ඊළඟට සඳහන් වෙනවා ප්‍රිය ආයස්මතුන් වහන්සේ රාගය කියන්නේ සසර දුකට නිමිති හදන දෙයක්. ද්වේෂය, මෝහය කියලා කියන්නේ සසර දුකට නිමිති හදන දෙයක්. ඒ නිසා රහත් භික්ෂුවට මේ රාග, ද්වේෂ, මෝහ ප්‍රහීන වෙලා තියෙන්නේ. මුලින්ම සිඳිලා තියෙන්නේ. තල් ගහක් කරටි කැඩුණාට පස්සේ ආයෙ ලියලා නැහැ වගේ පිරිසිදු බවට පත් වෙලා තියෙන්නේ. ඒ නිසා ප්‍රිය ආයස්මතුන් වහන්සේ යම්තාක් අනිමිත්ත චේතෝ විමුක්තියක් ඇද්ද ඒ සියල්ලෙන් අග්‍රවන්නේ මේ අරහත් ඵල විමුක්තියයි කියනවා. දැන් කෙලෙස් නිමිති අසුරු කරගෙන වාසය නොකිරීම අතර අග්‍ර වෙනවා රහතන් වහන්සේලාගේ අරහත් ඵල විමුක්තිය. ඒ විමුක්ති චිත්තය කිසිසේත් වෙනස් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ආයේ ඒක විමුක්තිය අඩු වෙනවා වැඩි වීමක් එහෙම එකක් නැහැ. වෙනස් වෙන්නේ නැහැ. ඒ විමුක්ති චිත්තේ රාගයෙන් නිදහස් වෙලා තියෙන්නේ. ද්වේෂයෙන් නිදහස් වෙලා තියෙන්නේ. මෝහයෙන් නිදහස් වෙලා තියෙන්නේ. අතිශයින් පාරිශුද්ධයි. එහෙමයි. පින්වත් ස්වාමීන් වහන්සේ මෙන්න මේ පිරිසිදු බවින් යුතු ඒ ශ්‍රාවකයන් වහන්සේලාගේ පාරිශුද්ධ ප්‍රඥාවේ ස්වභාවය ඊළඟට විස්තර වෙනවා. ඒ විමුක්තියට පත් වුණු බව මනා ප්‍රඥාවෙන් දැකලා තියෙනවා. ඒ විදිහට රාග, ද්වේෂ, මොහ ප්‍රහාණය වුණ බව දැකලා වාසය කළේ ඒ රහතන් වහන්සේලා. ඒ ස්වභාවය මොන ආකාරයකද ධර්මයේ සඳහන් වෙන්නේ? රාග, ද්වේෂ, මෝහ නොමැති බව ඒක උන්වහන්සේලා නුවණින් දන්නා බව. ඒකට තියෙන සුවිමුත්ත පඤ්ඤ කියලා. සුවිමුත්ත චිත්ත බව අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ලස්සනට විස්තර කරගත්තා. ඒක හරිම ලස්සනයි. මේ කෙලෙස් වලින් රහතන් වහන්සේ නිදහස් වූ බව. මේ සුවිමුත්ත පඤ්ඤ කියන කොටසෙත් පින්වත් ස්වාමීන් වහන්සේ තියෙන්නේ මේ සම්පූර්ණයෙන් මේ කෙලෙස් නිරුද්ධ වෙලා ප්‍රහාණය වෙලා ගිය ස්වභාවය රහතන් වහන්සේ අවබෝධයෙන්ම දන්නවා. මේක විස්තර කරනවා ඊදාවසෝ බික්ඛු රාගෝ පහීනෝ. එතකොට මේ භික්ෂුව රහතන් වහන්සේ රාගයේ ප්‍රහාණය වෙලා උච්චින්න මූලෝ මුල් ගැලවිලා ගිහිල්ලා මුල් අයින් උදුරලා තියෙන කියනවා. තාලාවත්තුගතෝ තල් ගහක කරටිය කැඩුනා වගේ වෙලා තියෙන අනභවගතෝ අභාවයට පත් වෙලා තියෙන්නේ. ආයතින් අනුපාද ධම්මෝ. එතකොට ආපහු නැවත උපදින්නේ නැහැ කියලා උන්වහන්සේලා දන්නවා කියනවා. ඊට පස්සේ ද්වේෂය ගැනත් එහෙම ද්වේෂෝ පහි දෝෂෝ පහිනෝ උච්චින්න මූලෝ. ද්වේෂේ ප්‍රහාණය වෙලා මුල් ගැලවිලා තල් ගහක් කරටි කැඩනවා වගේ වෙලා අභාවයටපත් වෙලා නැවත නූපදින ස්වභාවයටපත් වෙලා කියනවා. ඊළඟට මෝහයත් එහෙමයි. මෝහය ගැන තියෙනෙත් මෝහය ප්‍රහාණය වෙලා ඊළඟට මුල් ගැලවිලා තල් ගහක කරටි කැඩනවා වගේ වෙලා ඊට පස්සේ ආයපහු නූපදින ස්වභාවයෙන් උන්වහන්සේලා වාසය කරනවා කියලා උන්වහන්සේලා නුවණින් දන්නවා. ඒක ප්‍රඥාවෙන් අවබෝධ කරලා තියෙනවා. එතකොට දැන් අපේ පින්වත් ස්වාමීන් වහන්සේ මොකද්ද මහා වේදල්ල සූත්‍රයේ ලස්සන කාරණාවක් ඉස්මතු කළා.
මේ සියලු චේතෝ විමුක්තිය අතර අග්‍ර වෙනවා අරහත් ඵල චේතෝ විමුක්තිය කියලා. ඒ වේදල සූත්‍රයේම මට මතක් වුණා ස්වාමීන් වහන්සේ ඒකේ තියෙනවා දැන් යම් අරහත් ඵල චේතෝ අකෝප්‍ය වූ චේතෝ විමුක්තිය තමයි අග්‍ර කියලා කියන්නේ. ඒ අග්‍ර වූ චේතෝ විමුක්තිය අන්තිමට කියනවා. ඒ අග්‍ර වූ චේතෝ විමුක්තිය ශුන්‍යා රාගයෙන්. රාගයෙන් ශූන්‍යයි. ශුන්‍යා දේශේන. ද්වේෂයෙන් ශූන්‍යයි කියන. ශුන්‍යා මොහේන. මොහෙන් ශූන්‍යයි කියන. එතකොට රාග ද්වේෂ මොහ වලින් ශූන්‍ය වූ හිස් වෙලාගේ රාග ද්වේෂ මොහ නැති එකක් තමයි අරහත් ඵල චේතෝ විමුක්තිය. එතකොට මේ රහතන් වහන්සේලාගේ ජීවිතයේ පින්වත්නි උන්වහන්සේලා එතකොට අවබෝධයෙන්ම දන්නවා උන්වහන්සේලාට නැවත ආයේ මේ රාග ද්වේෂ මොහ නූපදින ස්වභාවය. එතකොට මේ සුවිමුත්ත පඤ්ඤ කියලා කියන්නේ ඒක. උන්වහන්සේලාගේ රාග ද්වේෂ මොහ මුල් ගැලවිලා ගිහිල්ලා තල් ගහක් කරටිය කඩනවා වගේ වෙලා ඊට පස්සේ ආපහු අභාවයටපත් වෙලා නැවත නූපදින ස්වභාවයටපත් වෙලා වාසය කිරීම. දැන් රහතන් වහන්සේ ගැන ධාතු විභංග සූත්‍රයේ පුංචි කාරණාවක් තියෙනවා ස්වාමීන් වහන්සේ. ඒක හරි ලස්සනයි. මේකේ කියන දැන් රහතන් වහන්සේ නමකට යම්කිසි සැප විඳීමක් ලැබෙනවා නම් ඒක අනිත්‍යයි කියලා දැක ගන්නවා. ඒකේ හිත බැස ගන්නෑ. ඒ වගේම පිළිගන්නේ. ඒ වගේම උන්වහන්සේට දුක් විඳීමක් ලැබෙනවා නම් ඒක අනිත්‍යයි කියලා දැනගන්නවා. ඒකේ බැස ගන්නෑ පිළිගන්නේ කියලා. යම්කිසි දුක් සැප රහිත විඳීමක් උන්වහන්සේට හට ගන්නවා නම් ඒක අනිත්‍යයි කියලා දැනගන්නවා කියනවා. ඒකේ හිත බැස ගන්නෑ. ඒක පිළිගන්නේ කියනවා. ඉතින් මේකේ තියෙන සෝ සුකංච වේදනං වේදේති විසංයුත්තෝ තං නවේදේති. ඔහු සැප විඳීමක් විඳිනවා නම් ඒකත් සමග එකතු වෙලා විඳින්නේ නැහැ කියනවා. හරි පුදුමයි රහතන් වහන්සේගේ ස්වභාවය. ඊට පස්සේ දුක්ඛංච වේදනං වේදේති විසංයුත්තෝ තං නවේදේති. දුක් වේදනාවක් විඳිනකොට ඒ දුක් වේදනාවත් එක්ක එකතු වෙලා විඳින්නේ නැහැ කියනවා. උපේක්ෂා වේදනාවක් විඳිද්දී ඒ උපේක්ෂා වේදනාවත් එක්ක එකතු වෙලා විඳින්නේ නැහැ කියනවා. ඊට පස්සේ හරි ලස්සනයි තියෙනවා. සෝ කාය පරියන්තිකං වේදනං වේදියමානෝ. කය තියෙනකන් විඳින විඳීමක් විතරයි. කය සීමා කරගෙන විඳින විඳීමක් විතරයි රහතන් වහන්සේට තියෙන්නේ කියනවා. ඊළඟට ජීවිත පරියන්තිකං වේදනං වේදියමානෝ ජීවිත පරියන්තිකං වේදනං වේදියාමිති පජානාති. මේ ජීවිතේ තියෙනකන් තියෙන විඳීමක් විතරයි මට තියෙන්නේ කියලා උන්වහන්සේ දැනගෙන වාසය කරනවා කියනවා. ඉතින් උන්වහන්සේ කය බිඳිලා මරණයටපත් වීමෙන් අවසන් වීමෙන් මෙලොවදීම සියලු විඳීම් නොපිළිගන සංසිඳන ස්වභාවයටපත් වෙලා වාසය කරනවා. එතකොට මේ සියල්ල සිද්ධ වෙන්නේ උන්වහන්සේලාගේ මේ කෙලෙස් වල සම්පූර්ණ මුල් ගැලවිලා ආභාවයටපත් වෙච්ච ස්වභාවයත් එක්ක. පින්න ස්වාමීන් වහන්සේ මට පුංචි විස්තරයක් මතක් වුණා. ඔය සලායතන සංගීතය තියෙනවා. උපසේන මහරහතන් වහන්සේගේ විස්තරය. උපසේන මහරහතන් වහන්සේ දවසක් ඔය මට මතකෙට සප්පසොණ්ඩික කියන ගුහාවේ ඒ ගල්තලාවේ එක කුටියක වාසය කරද්දී දවසක් උන්වහන්සේගේ ඇඟට සර්පෙක් වැටිලා දෂ්ට කළා. ඒ සර්පයා දෂ්ට කළාට පස්සේ වටේ හිටපු භික්ෂුන් වහන්සේලා එකතු වුණාට පස්සේ ඒ රහතන් වහන්සේ කියනවා ඇවැත්නි මේ ශරීරයේ බෝල් වීමිටක් විසිරීලා යනවා වගේ විසිරෙන්න කලින් මේ ශරීරය ගිහිල්ලා පිටිපස්සෙන් තියන්න කියන පිළිකන්නෙන් තියන්න කියන. එතකොට ඒ රහතන් වහන්සේගේ ශරීරය අරගෙන ගිහලා රහතන් වහන්සේ පිටිපස්සෙන් තිබ්බා. එතකොට ඒ සාරිපුත්ත මහ රහතන් වහන්සේ මට මතක හැටියට එතෙන්ට වැඩම කරලා කියනවා හරි පුදුමයි මේ ආයුෂ්මත් උපසේනයන් වහන්සේ මේ දරුණු සර්පයෙක් දෂ්ට කළා ඉද්දිත් අපේ ඉන්ද්‍රියන්ගේ වෙනස් වීමක්වත් කායික වෙනස් වීමක්වත් අපිට දකින්න නැහැ කියන. ප්‍රසන්න සිතින් වාසය කරනවා කියනවා. ඉතින් උන්වහන්සේ කියනවා ස්වාමීනි අවත් සාරිපුත්තයන් වහන්සේ යම් කිසි දෙයකට මේ ඇස ගැන මගේ ආත්මය කියලා මට හැඟීමක් තිබුණා නම් ওই විදිහට වෙනස් වීම වෙන්න පුළුවන් කියන. ඒ නිසායි මට එහෙම හැඟීමක් නැහැ කියන උන්වහන්සේ. එතකොට මේ සියලු දේ උන්වහන්සේලා අනිත්‍ය වශයෙන් ප්‍රත්‍යක්ෂව දැකලා අවබෝධයෙන් වාසය කරන්නේ. ඉතින් උන්වහන්සේ එදා පිරිනිවන් පෑවා. එතකොට යම්කිසි කායික විඳීමක් විඳිනවද? ඒක මේ ජීවිතයේ තියෙනකන් විතරයි. රහතන් වහන්සේලාගේ ස්වභාවය තමයි. අපි පින්නත් ස්වාමීන් වහන්සේත් කලින් වතාවක විස්තර කළා කායික විඳීමක් පමණක් තියෙනවා. උන්වහන්සේලා මානසික දුක් විඳීමක් නැහැ. එතකොට මේ සියල්ල සිද්ධ වෙන්නේ උන්වහන්සේලාගේ නික්ලේශී බවත් සමගයි. ඒ නිසා ඒ රහතන් වහන්සේගේ සුවිමුත්ත පඤ්ඤ බව උන්වහන්සේලා සම්පූර්ණයෙන් මේ නිකලස් බවට පත් වෙලා ඒ වගේම මේ රාග ද්වේෂ මොහ මුල් ගැලවිලා සිටින බව උන්වහන්සේලා ප්‍රත්‍යක්ෂ ඥානයකින් අවබෝධයකින් දැනගෙන වාසය කරනවා කියන නිසා. පින්න ස්වාමීන් වහන්සේ මේ සුන්දර දහම් කාරණාව මතක් කරද්දී මේ සංයුත්ත නිකායේ දෙවන පොත් වහන්සේගේ තියෙන විශේෂ තවත් දහම් කාරණාවක් දකින්න ලැබුණා. මේ රහතන් වහන්සේගේ ස්වභාවය ගැන සඳහන් වෙන පරිවිමර්ශන සූත්‍රය තුල තමයි මේ කාරණාව ඇතුළත් වෙන්නේ. පරිවිමර්ශන සූත්‍රය තුල ඇතුළත් වෙන්නේ මේ
හේතුන් නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති වී යන සසරේ ස්වභාවය නුවණින් විමසීම. පටිච්චසමුප්පාදයේ හට ගැනීමත් නැතිවීමත් සමුදයත් නිරෝධයත් නුවණින් විමසමින් වාසය කිරීම ගැන. ඉතින් එහි සඳහන් වෙනවා මෙන්න මේ වගේ විස්තරයක්. මේ රහතන් වහන්සේගේ ස්වභාවය දක්වා මේ විදිහට විස්තර වෙන්නේ. පින්වත් මහණෙනි, අවිද්‍යාව තුළ ඉන්න පුද්ගලයා යම් හේකින් රැස් කරන්නේ පුණ්‍ය සංස්කාරයක් නම් විඥානයේ පිනට අනුව සකස් වෙනවා. යම් හේකින් රැස් කරන්නේ අපුණ්‍ය වූ සංස්කාරයක් නම් විඥානයේ පවට අනුව සකස් වෙනවා. යම් හේකින් රැස් කරන්නේ ආනෙන්ජ වූ සංස්කාරයක් නම් විඥානයේ ඒ ආනෙන්ජයට අනුව සකස් වෙනවා. මෙහි ආනෙන්ජ සංස්කාර කියලා කියන්නේ ධානයෙන් හට ගන්නා වූ ඒ කර්මයට අනුව සකස් වෙන ස්වභාවය. ඉතින් පින්වත් මහණෙනි, යම් දවසකගේ භික්ෂුවගේ අවිද්‍යාව ප්‍රහාණය වෙලා ගියා නම්, විද්‍යාව පහළ වුණා නම්, අවිද්‍යාව දුරුන නිසා, විද්‍යාව ඉපදුන නිසා ඔහු පුණ්‍ය වූ සංස්කාර රැස් කරන්නේ නැහැ. අපුණ්‍ය වූ සංස්කාර රැස් කරන්නේ නැහැ. ආනෙන්ජ වූ සංස්කාර රැස් කරන්නේ නැහැ. සංස්කාර රැස් නොකර ඉන්නකොට, චේතනාව සකස් නොකර ඉන්නකොට ලෝකයේ කිසි දෙයකට බැඳෙන්නේ නැහැ. නොබැඳෙන නිසා තැති ගන්නෙ නැහැ. තැති නොගැනීම නිසා Taman තුලම පිරිණිවීමටපත් වෙනවා. නොබැඳීම නිසා තැති ගැනීමක් නැහැ. දැන් බැඳීමක් තියෙන එකක් එක තමයි තැති ගැනීමක් තියෙන්නේ. කම්පනයක්, සැලීමක් තියෙන්නේ. ඉතින් නොබැඳෙන නිසා ඒ සැලීමක් නැහැ, තැති ගැනීමක් නැහැ. ඒ නිසා පිරිණිවීමටපත් වෙනවා. ඉපදීම ෂය වුණා, බඹසර වාසය සම්පූර්ණ කළා, කළ යුතු දේ කළා. ආයෙත් නම් නැවත උපතක් නැතයි කියලා මනාකොට අවබෝධ කරගන්නවා. ඊළඟට සඳහන් වෙනවා ඒ රහතන් වහන්සේ යම් හේකින් විඳින්නේ සැප විඳීමක් නම් ඒක අනිත්‍යයි කියලා දන්නවා. ඒ වගේම අනිත්‍යයි කියලා මනාකොට දැකලායි වාසය කරන්නේ. ඒකේ සිත බැසගන්නේ නැහැ කියලාත් දන්නවා. ඒක සිතින් පිළිගන්නේ නැහැ කියලාත් දන්නවා. කියන්නේ සැප විඳීමක් ස්පර්ශය මුල් කරගෙන හට ගන්නා වූ සැප විඳීම ඒකේ හිත බැසගෙන නැහැ කියලා දන්නවා. ඒ වගේම මේක පිළිගෙන නැහැ කියලාත් දන්නවා. යම් හේකින් විඳින්නේ දුක් විඳීමක් නම් ඒකත් අනිත්‍යයි කියලා දන්නවා. ඒකේ සිත බැසගෙන නැහැ කියලාත් දන්නවා. ඒක සිතින් පිළිගන්නේ නැහැ කියලාත් දන්නවා. යම් හේකින් විඳින්නේ දුක් සැප රහිත විඳීමක් නම් ඒක අනිත්‍යයි කියලා දන්නවා. ඒකේ සිත බැසගන්නේ නැහැ කියලාත් දන්නවා. ඒක සිතින් පිළිගන්නේ නැහැ කියලාත් දන්නවා. දුක් ඒ වගේම සැප දුක් උපේක්ෂා විඳීම ස්පර්ශය නිසා හටගෙන පවතින කාලය තුල වෙනස් වීම පැවතිලා ස්පර්ශය වෙනස් වීම විනාශ යන ස්වභාවයේ මනාව දකිමින් හේතු නිසා හටගත්තා වූ මේ විඳීම වෙනස් වෙන ස්වභාවයේ අනිත්‍ය ස්වභාවය දකිද්දී ඒකේ හිත බැසගන්නේ නැහැ කියලා, ඒකේ සිතින් පිළිගන්නේ නැහැ කියලා, ඒ විඳීමේ යථා ස්වභාවය මනාව දකිද්දී තේරුම්ගෙන වැඩ සිටින්නේ. ඊළඟට සඳහන් වෙනවා ඔහු යම් හේකින් විඳින්නේ සැප විඳීමක් නම් ඒ විඳීම විඳින්නේ ඒහා එක් නොවන සිතින්මයි. යම් හේකින් විඳින්නේ දුක් විඳීමක් නම් ඒ විඳීම විඳින්නේ එක් නොවන සිතින්මයි. පින්වත් ස්වාමීන් වහන්සේ ඒ කාරණාව තමයි ඉස්සරලා විස්තර වශයෙන් පැහැදිලි කොට වදාළේ. යම් හේකින් විඳින්නේ උපේක්ෂා විඳීමක් නම් ඒහා එක් නොවන සිතින්මයි විඳින්නේ. යම් හේකින් විඳින්නේ මේ දුක් සැප රහිත විඳීමක් නම් ඒහා එක් නොවන සිතින් විඳින්නේ. ඔහු කය පවතින තාක් විඳින විඳීම විඳිද්දී මං කය පවතින තාක් විඳින විඳීමක් තමයි විඳින්නේ කියලා දැනගන්නවා. ජීවිතේ පවතින තාක් විඳින විඳීම විඳිද්දී මං ජීවිතේ පවතින තාක් විඳින විඳීමක් තමයි විඳින්නේ කියලා දැනගන්නවා. කය බිඳී ගොස් ජීවිතය අවසන් වෙන්නට කලින්ම තමා විසින් නොපිළිගන්නා ලද ඒ සියලු විඳීම් මෙලොවදීම සිහිල් වෙලා නිවි යනවා කියලා දකිනවා. මෙලොවදීම සිහිල් වෙලා නිවිලා යනවා කියලා දකිනවා. කය බිඳී මරණයට පත් වෙද්දී ඒ කිසිම විඳීමක් පිළිගෙන නැහැ කියලා නුවණින් දැකලා වැඩ සිටින්නේ. ඒ වගේම ශරීරයේ විතරක් ඉතුරු වෙනවා කියලා දැනගන්නවා. මේ ශරීරයේ විතරක් බැහැර දමනවා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ සඳහන් කළේ මේ ශරීරයේ කය වැඩකට ගන්න බැරි දර කඩක් වගේ බැහැර කරලා දානවා. ඉතින් මේ විදිහට මේ විඥානය උණුසුම ආයුෂ අවසන් වෙද්දී මේ කය බැහැර කරලා දානවා. ශරීරයේ විතරක් ඉතුරු වෙලා යනවා. පින්වත් මහණෙනි, ඒක හරියට මේ වගේ දෙයක්. මෙන්න මේ උපමාව විශේෂයෙන් වැදගත්. මේ උපමාව මෙතන තමයි මේ විදිහට සඳහන් වෙන්නේ. ඉතින් මේ උපමාවේ සඳහන් වෙනවා ඒක හරියට කුඹල් කරුවෙක් උණුසුම් කලයක් උඳුනේ නයින් කරලා තිබ්බා වගේ. දැන් උණුසුම් වෙලා කෙලස් 1000න් දැවෙමින් තියෙන කලය පැත්තකින් තියෙනවා. ඒ වගේම කලය වගේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කෙලස් වලින් ඇවිස්සෙන ස්වභාවය විදී මැසුරු කරගෙන තියනවාද? ඒ ස්වභාවය සංසිඳිලා. ඒ බැහැර වෙලා.
ඉතින් මේ උණුසුම් කලයක් පැත්තකින් තිබ්බා වගේ කියනවා මේ රහතන් වහන්සේගේ ස්වභාවය. හරිම ලස්සන උපමාවක්. ඒ කියන්නේ රස්නේ නැවත රත් වෙන ස්වභාවය නැහැ. පැත්තකින් තියලා තියෙන්නේ. ඊට පස්සේ ඒ කාලේ යම්කිසි රස්නේ ගතියක් තිබුණා නම් ඒක එතනම සංසිඳිලා යනවා. වලං කැබැල්ල විතරක් ඉතුරු වෙනවා. පින්වත් මහණෙනි මේකත් ඒ වගේමයි. භික්ෂුව කය පවතින තාක් විඳින විඳීමක් තමයි විඳින්නේ. කියන්නේ යම් උණුසුමක් තියෙනවා නම් ඒක මේ සංසිඳිලා යනවා යම් වෙලාවක. ඒ වගේ මේ කය පවතින තාක්කල් පවතින විඳීමක් තමයි පවතින්නේ. පින්වත් මහණෙනි ඒක මේ වගේ දෙයක්. කය පවතින තාක් විඳින විඳීමක් විතරයි විඳින්නේ. කය පවතින තාක් විඳින විඳීමක් විඳිද්දී මං කය පවතින තාක් විඳින විඳීමක් තමයි විඳින්නේ කියලා දැනගන්නවා. ජීවිතයේ පවතින තාක් විඳින විඳීමක් විඳිද්දී මං ජීවිතයේ පවතින තාක් විඳින විඳීමක් තමයි විඳින්නේ කියලා දැනගන්නවා. කය බිඳී ගොස් ජීවිතය අවසන් වෙන්නට කලින්ම තමා විසින් නොපිළිගන්නා ලද ඒ සියලු විඳීම් මෙලොවදීම සිහිල් වෙලා යනවා කියලා. ශරීරයේ විතරක් ඉතුරු වෙනවා කියලා දැනගන්නවා. ඒ රහතන් වහන්සේලාගේ ස්වභාවය ඒ වගේ. වෙනසාසක් මතක් කරම ලස්සන කාර්යයක් මතක් වුණා මේ අය ලස්සනට ස්වාමීන් වහන්සේ විස්තර කරා මේ රහතන් වහන්සේගේ අර නිදහස් වෙලා ඉන්න කාරණේ වර්ත පොඩි කාරණයක් මතක් වුණා පින්නසාස මතක් කරා වගේ මේ සුවිමුත්ත පඤ්ඤා ගැන කියනකොට මේ බුදුරජාණන් වහන්සේ කියන ලස්සන විග්‍රහයක් තියෙන ද්‍රෝණ කියන සූත්‍රයේදී මේ ද්‍රෝණ බ්‍රාහ්මණය අහනවා බුදුරජාණන් වහන්සේගේ දේවෝ නොබවම් භවිෂ්‍යතිති භවතෝබ දෙවියෙක්ද කියලා අහනවා. බුදුරජාණන් වහන්සේ වදාළ නකෝහම් බ්‍රාහ්මණ දේවෝ භවිස්සාමේති මේ බ්‍රාහ්මණය මන් දෙවියෙක් නෙවෙයි කියනවා. ඊළඟට අහනවා මේ භවත ඔබ ගාන්ධාරයෙක්ද කියනවා නෑ කියනවා. ඔබ යක්ෂයෙක්ද කියනවා නෑ කියනවා. ඊළඟට ඔබ මිනිස්සෙක්ද කියනවා නෑ කියනවා. ඒතර මේ දෝන බ්‍රාහ්මණය අහන පින්නස් ස්වාමීන් වහන්සේ දේවෝනෝ බවම් භවිෂ්‍යතිති ඉති පුට්ටෝ සමානෝ නකෝහම් බ්‍රාහ්මණ දේවෝ භවිස්සාමිති වදේසි. මං ඔබ වහන්සේගෙන් දෙවියෙක්ද කියලා අහනකොට ඔබ වහන්සේ කිව්වා නෑ කියලා. ගාන්ධාරයෙක්ද කියලා අහනකොට නෑ කිව්වා. ඒ වගේම යක්ෂයෙක්ද කියලා අහනකොට නෑ කිව්වා. මිනිස්සෙක්ද කියලා අහනකොට නෑ කිව්වා. ඔබ වහන්සේ කවුද කිව්වා. උන්වහන්සේ ලස්සනට විස්තර කරන පින්නස් ස්වාමීන් වහන්සේ දේශනා කරනවා යේසං වූ බ්‍රාහ්මණ ආස්වානං අපහිනත්තා දේවෝ භවියං. බ්‍රාහ්මණ යම් ආශ්‍රවයක් නිසා දෙවි කෙනෙක් වෙයිද තේමේ ආසව පහිනා. ඒ ආශ්‍රව ඔක්කොම මගෙන් ප්‍රහාණය වෙලා තියෙන කියන. උච්චින්න මූලා මුලින්ම සිඳුලා තියෙන තාලාවත්තු කතා කැඩීගී තල් කරටියක් වගේ වෙලා තියෙන කියන අනභව කතා අභාවයටපත් වෙලා ආයතින් අනුපාද ධම්මා ආයි කවදාවත් ඒ කෙලෙස් මා තුළ උපදින්නේ නැහැ කියනවා. ඒතර පින්නත් ස්වාමීන් වහන්සේ බලන්න ඒ සුවිමුත්ත ප්‍රඥාව කියන්නේ මේ මනාකොට ප්‍රඥාවෙන් දැනගන්නවා කෙලෙස් ඡය වුණා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරා භාග්‍යතුන් වහන්සේට දෙවියෙක් වෙන ආශ්‍රව, ගාන්ධාරයෙක් වෙන ආශ්‍රව, මිනිසෙක් වෙන ආශ්‍රව, ඒ යක්ෂයෙක් වෙන ආශ්‍රව සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙලා කියලා උන්වහන්සේ අවබෝධ කරගෙන ඉන්නේ කියනවා. ඒ කාරණේ පින්නසත් මම මතක් කරේ මේ සුවිමුත්ත ප්‍රඥාවට මේක ගැළපීලා යනවා බුදුරජාණන් වහන්සේගේ. ඒ කියන්නේ උන්වහන්සේ කෙලෙස් ප්‍රහාණය වුණාද ආය නූපදින ස්වභාවයෙන් යුක්තයි කියලා මනාකොට අවබෝධ කරගෙනයි රහතන් වහන්සේලා වැඩෙන්නේ කියන කාරණේ. ඒ සූත්‍රයේ දෝන සූත්‍රයේ අපි පින්නත් ස්වාමීන් වහන්සේ විස්තර කළ ගාථාවත් හරිම ලස්සනයිනේ ස්වාමීන් වහන්සේ. ඒ ගාථාවේ තියෙන පුණ්ඩරීකං යථා වග්ගෝ තෝයේ නූපලිප්පති වතුරෙන් උඩට ආපු නෙළුම ආපහු වතුරේ ගෑවෙන්නේ නැහැ වගේ. නූපලීතෝ මිලෝකේන තස්මා බුද්ධෝස්මි බ්‍රාහ්මණ මේ කෙලෙස් සහිත ලෝකේ උන්වහන්සේ තැවරෙන්නේ නැතුව වාසය කරනවා කියනවා. ඒ නිසා බ්‍රාහ්මණය දැනගන්න මට කියන්නේ බුද්ධ කියලා කියනවා. ලස්සනයි කාරණේ. දසත විහිදෙන සුවඳ පියුමක් වගේ තථාගත බුදුරජාණන් වහන්සේ සියල්ල අතර අග්‍ර වැඩ සිටියා. ලෝකයේ හිරු මඩල වගේ බබලමින් වැඩ සිටියේ ඒ බුදුරජාණන් වහන්සේ. වලාකුලින් තොරව දින ආකාශයේ සඳ මඩල වගේ බබලමින් වැඩ සිටියේ බුදුරජාණන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ මඩ නොතැරුණු පියුමක්සේ වැඩ සිටියා. ඒ රහතන් වහන්සේලා ඒ බුදුරජාණන් වහන්සේ පින්වා හොදාළ නිවන් මඟ තුල පාරිසුද්ධත්වයට පත් වෙලා කෙලෙස් නැමැති මඩ නොතැවරී සිටින පියුම්සේ වැඩ සිටියා. හරිම පිරිසිදු ජීවිත ඒ රහතන් වහන්සේලාගේ තිබුණේ. ඒ උතුම් මහ රහතන් වහන්සේලාට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු. අද දවසේ දහම් සාකච්ඡාවේ වශයෙන් අප රැස් කළා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන් පින් කැමති සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වෙඩිත්වා. ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥාදී සේක බල ධර්මයන්ගෙන් වැඩිත්වා. පින් අනුමෝදන් වන සියලු දෙවියෝ තුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරත්වා. සාදු සාදු සාදු.
අප කෙරෙහි මහත් කරුණාවෙන් බුදුරජාණන් වහන්සේගේ උතුම් සද්ධර්මය අපට මතු කර දුන්නේ අපේ ගුරු දේවයන් වහන්සේ. එහෙම නොහිටින් අපි මේ තෙරුවන් සරණ ගැන මේ වගේ උතුම් නිකලස් ජීවිතවල ස්වභාවයන් ගැන කවදානම් කතා කරන්නද? අපගේ ගුරු දේවයන් වහන්සේට අප රැස් කළා වූ මේ සීල පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වෙත්වා, සුවපත් වේවා, චිරජීවනයේ ලබත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අද දහම් සාකච්ඡාව සඳහා වැඩම වදාළ පින්වත් ස්වාමීන් වහන්සේලාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. මහමෙවුනා වාසී, ලක්වාසී, ලෝවාසී සියලු පින්වත් ස්වාමීන් වහන්සේලාට සුවසේ සීලාදී ගුණ දහම් ආරක්ෂා කරගන්න, උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නම මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. අද දින දසුත්තර විවරණයේ සදහම් සාකච්ඡාව සඳහා දායකත්වයේ දරන ඕස්ට්‍රේලියාව සිඩ්නි නුවර මහමෙවුනාව භාවනා අසපට සම්බන්ධ පින්වත් ශ්‍රීනි පෙරේරා, රෝහණ පෙරේරා, නිලුම් කුමාරසිංහ, සමන්තිකා වඩුතන්ත්‍රි, සිරෝමි ජයසේකර, ඉන්ද්‍රාණි ජයසේකර සහ සංජීවනී අඹගහවත් යන පින්වත් හැම දෙනාම නමින් මිය පරලෝකීය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. මිය පරලෝකීය දෙමාපියන් වන සීලවතී ජයසේකර, තේමිස් වන්නකුආරච්චි, කේ.එච්. පියදාස, එල්.එච්. සෝමාවති, ඇල්බර්ට් පෙරේරා, සිරිල් වීරවර්ධන, සේපාල දහනායක, සෝමා අයිරාංගනී අත්තනායක, වයලට් ද සිල්වා, හැරි මොරවක යන දෙමාපියන් ඇතුළු මිය පරලෝකීය සියලු ඥාතීන්ට පුණ්‍යානුමෝදනා කරන්නට ඒ පින්තුන් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ඒ දායකත්වයේ දරූ පින්වත් හැම දෙනාම නමින් උදව් උපකාර කළ සහ සම්බන්ධ වුණ හැම දෙනාම නමින් අනන්ත සසර පුරා මියගිය සියලු ඥාතීන්ට පින් අනුමෝදන් වෙත්වා. ඒ නම් සඳහන් කරන්නට යෙදුනා වූ ඥාතීන් වගේම ඔබ හැම දෙනාමත් නමින් අනන්ත සසර පුරා මිය පරලෝකස් පින් බලාපොරොත්තුව සිටින යම්තාක් ඥාතීන් වෙත්නම් මේ සියලු ඥාතීන්ගේ පරලෝ ජීවිත සැපවත් වේවා, සුවපත් වේවා, සසර දුකින් නිදහස් වීමේ වාසනාව ලබත්වා. සාදු සාදු සාදු. ඒ වගේම අද දවසේ දහම් සාකච්ඡාව සඳහා දායකත්වයේ දරන ඒ පින්නතුන් බලාපොරොත්තු වෙනවා සුජීවත්ව සිටින ඥානවතී ගමගේ රංජනී වීරවර්ධන සහ පර්ල් මොරෝක යන මෑණිවරුන්ට නිදුක් නිරෝගී සුවපත්භාවයේ පිණිස පුණ්‍යානුමෝදනා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඒ නම් සඳහන් කරන්නට යෙදුනා වේ නෑ හිතමිතුරු හැම දිනාට දායකත්වයේ දරූ පින්වත් ශ්‍රීනි පෙරේරා, රෝහණ පෙරේරා, නිලුම් කුමාරසිංහ, සමන්තිකා වඩුතන්ත්‍රි, ඒ වගේම සිරෝමි ජයසේකර, ඉන්ද්‍රාණි ජයසේකර සහ සංජීවනී අඹගහවත් යන ඒ පින්වත් හැම දිනාටමත් ඒ පින්නතුන්ගේ පවුල්වල නෑ හිතමිතුරු හැම දිනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඥානවතී ගමගේ මෑණියන්, ඒ වගේම රංජනී වීරවර්ධන මෑණියන්, පර්ල් මොරෝක යන මෑණිවරුන් ඇතුළු පවුලේ හැම දෙනාට සහ සම්බන්ධ වුණු දායකත්වයේ දරූ පින්වත් හැම දෙනාටමත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ හැම දෙනාට නිදුක් නිරෝගී සුවපත්භාවයේ සැලසේවා. ඒ පින්වත් හැම දෙනාගේ ධාර්මික බලාපොරොත්තු ආදිය ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. අද දවසේ මේ උතුම් රහතන් වහන්සේලාගේ උතුම් ගුණ සිහි කරමින් සිදු කරන්නට යෙදුණු මේ දහම් සාකච්ඡාවට දායකත්වයේ දැරීමෙන් ධර්ම දානමය වශයෙන් රැස් කරා වූ සියලු කුසලානිසංසය හැම දිනාටත් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නම එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම ඒ පින්වත් හැම දිනාගේම දුආදරුවන් වන චරිත්, හරිත්, ලහිරු, දිමුතු, ලස්නි, දුලිත, තිනුලි, උවිදු, ගජේන්ද්‍ර සහ ඩිමල්ක යන දූදරුවන් හැම දිනාටම පුණ්‍යානුමෝදනා කරන්න නම් සඳහන් කරලා තියෙනවා. ඉතින් මේ නම් කෙටි නම් වශයෙන් සඳහන් කරලා තිබුණා. ඉතින් මේ හැම දිනාට මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ දුආදරුවන් හැම දිනාගේම අධ්‍යාපන කටයුතු ආදී ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. ඒ දුආදරුවන්ට ගෞතම බුදුසසුනේ සැබෑ පිළිසරණ ලබන්න, තෙරුවන් සරණ ගිය සැබෑම ශ්‍රාවක දරුවන් ලෙස බොහෝ පින්දහම් රැස් කරගනිමින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්න, ධාර්මිකව අනාගත ජීවිත සාර්ථක කරගන්නත් මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු.
ධර්ම ශ්‍රවණය කළා වූ ඔබ හැම දිනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා රූපවාහිනී අධ්‍යක්ෂක මණ්ඩලයේ කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් ඔබ මේ සියලු ධර්ම දානයන්ට සහභාගී වෙන්න. ඉතින් පින්වත් ඔබ හැම දිනාටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. හැම දිනාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගන්නට මේ සියලු පින් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. නමෝ බුද්දාය. තෙරුවන් සරණයි. මෙවැනි වටිනා ධර්මදේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.